වර්බුම් රූපවාහිනිය සමග එකමුතු වී සිටින ඔබ හැමට දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුළ ජේසු පිහිටයි කියමින් අපි අතත් එනවා තවත් විද්වත් සාකච්ඡාවකට. එය ගැඹුරු අධ්‍යාත්මික සාකච්ඡාවක් වෙයි කියලා අපි විශ්වාස කරනවා, අපි ප්‍රාර්ථනා කරනවා. වර්බුම් රූපවාහිනියේ ශාලෝම් මැදිරියට අපි අද ආරාධනා කළා අතිගරු ෆ්‍රැන්සිස් සේනානායක නාහිමිපාණන්, උන්වහන්සේ අධිකරණ නාහිමි කොළඹ පදවිය. ජේසු පිහිටයි පියාණනි. ජේසු පිහිටයි. ඒකම අපි ආරාධනා කළා ගරු ක්ලෝඩ් නෝනිස් පියතුමා, එතුමා අධ්‍යක්ෂක අගරදුගුරු පදවි පවුල් අපෝස්තලික සේවාව සහ සම්බන්ධීකාරක ජාතික පවුල් අපෝස්තලික සේවාව. ඔබ වහන්සේටත් ජේසු පිහිටයි පියතුමනි. ජේසු පිහිටයි. අපි ආරාධනා කළා මේ මණ්ඩපයට විවාහ අපේක්ෂක සමුළු දේශකතුමියෙකුට කොළඹ පදවිය තුළ එතුමිය කැපුම්ගොඩ මීසමෙන් ආ ප්‍රියන්ති රොඩ්රිගු මහත්මිය. ජේසු පිහිටයි. ජේසු පිහිටයි. සොයුර සොයුරිය. සුදු මතයතුමාගේ සුවිශේෂී මෙන්න මෙහෙම කියනවා. මිනිසෙකු තම පියාද මවද අතහැර සිය භාර්යාවට ඇලුම් වන බවත්, ඒ යුවල එක්කෙනෙකු වන බවත් දෙවියන් වහන්සේ වදාළ සේක. මෙසේ ඔහු එවක් පටන් දෙදෙනෙකු නොව එක්කෙනෙක් වන බැවින් දෙවියන් වහන්සේ එක් කලාය මනුෂ්‍යයා වෙන් නොකරේවායි වදාළ සේක. අපේ පවුල් ජීවිතය මේ කතා කරන මමත් අපි එක්ක යාවෙලා ඉන්න එකමුතු වෙලා ඉන්න ඔබත් පවුලකට අයිති සමාජිකයෙක්. අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, සහෝදරයෙක් සහෝදරියක් වෙන්න පුළුවන්. අපේ අද මාතෘකාව විවාහය කියන ඒ අතිඋතුම් ඒ දේව ආශිර්වාදය ගැන කතා කරන්නට. මා සූදානම් මුලින්ම අතිගරු ෆ්‍රැන්සිස් සේනානායක නාහිමිපාණන් වෙතට හැරෙන්නට. විවාහය කියන්නේ මොකක්ද? මම හිතන්නේ විවාහය කියන එකට ඉතාමත්ම පැහැදිලි පිළිතුර දැන් ඔබතුමා මේ සුදුලෙවිලි පාඨයෙන්ම ඉදිරිපත් කළා. මේක තමයි දැන් මෙතනදී අපි මතක තියාගන්නට ඕන කතෝලික විවාහය සහ විවාහය කියන මේක දෙක වෙන් කරන්නට බෑ. නමුත් අපි මේ දෙක වෙන්වෙන්ම තේරුම් ගත යුතුයි. දැන් අපි සුදෝ මතයතුමාගේ සුවිශේෂයෙන් මේ උපුටාගත්ත පාඨයේ ක්‍රිස්තුස් වහන්සේ කතා කරන්නේ විවාහය ගැන. ඒ කියන්නේ කතෝලික විවාහය පමණක් නෙවෙයි එතනට තියෙන්නේ. සමස්ත විවාහය කියන එක, මානව සමාජයේ විවාහය කියලා කියන්නේ මොකක්දයි කියන එක. ඒ නිසා පළවෙනියෙන්ම අපි හොඳින් තේරුම් ගත යුතුයි කතෝලික සභාව පොදුවේ විවාහය කියන එක ඉතා පූජනීය දෙවියන් වහන්සේ එක්කල දෙයක් හැටියට තමයි උගන්වන්නේ. දැන් මෙතන පොඩි ගැටලුවක් එනවා. දැන් අපි කියමු අපේ බොදුණු සහෝදරයෝ කා සහෝදරියක විවාහ වෙලා ඉන්නවා. දැන් කතෝලික සභාවට ඒක විවාහයක්ද? ඒගොල්ලෝ පල්ලියෙන් බැඳලා නැහැනේ. නෑ. එයත් කවුද විවාහය ඇති කළේ? දෙවියන් වහන්සේ ඇති කළේ. ඒක තමයි අපේ විශ්වාසය. එතකොට සෑම විවාහයක්ම ඇති කළේ දෙවියන් වහන්සේ. සෑම විවාහයකම කර්තෘ දෙවියන් වහන්සේ. ඒ නිසා සෑම විවාහයක්ම නිත්‍යානුකූලව පවත්වා තිබෙන සෑම විවාහයක්ම පූජනීය හැටියට තමයි කතෝලික සභාව පිළිගන්නේ. දැන් මේ විවාහයක ඔබතුමා ඇහුවා වගේ මොකක්ද මූලිකව තිබිය යුතු ලක්ෂණ? කතෝලික සභාව පිළිගන්නා ලක්ෂණ සෑම විවාහයක තිබිය යුතු. පළවෙනිම එක තමයි විවාහය කියන්නේ ස්ත්‍රියක හා පුරුෂයෙක් අතර ඇතුළත් වෙන එක්තරා විදිහක ගිවිසුමක්. ගිවිසුමක් නැත්නම් එක්තරා විදිහක පොරොන්දුවක් මේ දෙදෙනා ඇතුළු වෙනවා. මොකක්ද මෙතනදී පොරොන්දු වෙන්නේ? ඒ දෙදෙනා පොරොන්දු වෙනවා මූලිකව කරුණු දෙකක්. පළවෙනි එක තමයි දෙදෙනාගේ සුබසෙත. විවාහකයෝ දෙදෙනා අඹු සැමියන්ගේ සුබසෙත කියන එක. මේක අපිට විවිධ පැතිකඩ වලින් බලන්න පුළුවන්. පළවෙනි එක විවාහයක තිබිය යුතුයි මානසික සුබසෙතක්. ඒ කියන්නේ මානසික සුබසෙත මූලික දේ තමයි මම මගේ සැමියාට වගේ
ප්‍රේම කරන්නේ ලෝකේ ඉන්න එක්කෙනෙකුටයි කියන බිරිඳට තියෙන මානසිකත්වය. ඒ වගේම සැමියාගේ පැත්තෙන් මම මගේ බිරිඳ හැටියට මේ ලෝකේ ප්‍රේම කරන්නේ එක්කෙනාටයි. මේක තමයි අපි කියනවා වෛවාහික ප්‍රේමය නැත්නම් විවාහකයින් අතර ප්‍රේමය. මේ එතනදී එතකොට මානසික සුබසෙතක් තියෙනවා. මානසිකව දෙදෙනාට මේ පිළිබඳව සෑහීමකටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. කායික සුබසෙතක් තියෙනවා. ලිංගිකත්වය සහ අනිකුත් සමාජයේ අපේ අවශ්‍යතාවයන් කියන්නේ. එයත් විවාහයෙන් පිටත බෑ. ඒක තමයි කතෝලික සභාව පැහැදිලිව කියන්නේ සෑම විවාහයකම කායික සුබසෙත තියෙන්නටත් පුළුවන් විවාහය තුල පමණයි විශේෂයෙන් ලිංගිකත්වය තුල. තුන්වෙනුව අධ්‍යාත්මික සුබසෙතක්. තමුන් අදහන දහමට අනුකූලව මේ විවාහය පවත්වා ගත යුතුයි කියන ස්ථාවරයේ දෙදෙනාම ඉන්න එක. එතකොට පළවෙනි කොටස මම කිව්වා වගේ සුබසෙත දෙදෙනාගේ කායික මානසික අධ්‍යාත්මික ඊළඟට දරුවන් බිහිකොට ඇති දැඩි කිරීම. මේ දෙදෙනා එක්කහු වෙන ඒ පොරොන්දුවේ ගිවිසුමේ මූලික අංග දෙක තමයි ඒක. පළවෙනි එක දෙදෙනාගේ සුබසෙත ඊළඟට දරුවන් බිහිකොට ඇති දැඩි කිරීම. එතකොට විවාහයක් තුළ පමණයි දරුවෝ බිහි කරන්නට පුළුවන්. විවාහකයෝ දරුවෝ බිහි කළ යුත්තේ වගකීමකින් යුතුවයි. ඒකයි ඇති දැඩි කිරීමයි කියලා කියන්නේ නිකන් කණ්ඩ බොණ්ඩ දෙනවයි කියන එක නෙමෙයි. දරුවන්ගේ හැදියාව. මෙන්න මේ පරමාර්ථ තුළ දෙදෙනෙක් නිදහස් කැමැත්තෙන් මේ වගකීම් බාර ගන්නට ඉදිරිපත් වීම තමයි අපි මූලිකව විවාහය කියලා කියන්නේ. ඔව්. දැන් අපි දකින්නට ලැබෙනවා අපිට විශේෂයෙන්ම මේ බටහිර රටවල් වල විවාහ නොවිච්ච අය එකට ජීවත් වෙනවා අපි දකින්නට ලැබෙනවා. මා කැමති පියතුමා ළඟට යන්නට ක්ලෝඩ් නෝනිස් පියතුමාගෙන් අහන්නට මේ විවාහය කියන එකේ ගැඹුර සමාජයේ තේරුම් අරගෙන තියෙනවාද? එහෙම නැත්නම් මේ අන්තර්ජාලයත් එක්ක ගෝලීයකරණයත් එක්ක අර විදේශීය රටවල තියෙනා වූ විවාහය කියන එක නෙමෙයි ආදරය අවසානයේ කියලා සමහරු අර්ථ දක්වන්නට ලබාගෙන දෙනවා. ඔබතුමාගේ අත්දැකීම කුමක්ද මේ රට තුළ? ඇත්තටම මම දකිනවා මෙතනදී ගරු ෆ්‍රැන්සිස් පියතුමා කියූ පිළිවෙලට න්‍යායාත්මකව ඒ ඉදිරිපත් කරන්නේ දැක්ම විවාහක යුවලකකින් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රායෝගික මට්ටමින් තමන්ගේ ජීවිතය ජීවත් කරවීම. ඒ ජීවත් කරවීම සිදු කරද්දී ක්‍රිස්තු අත්දැකීම මෙතනදී ඇත්තටම හුඟක් වැදගත් වෙනවා අවශ්‍ය වෙනවා. එතකොට අපි කියනවා මේ විවාහය කියන්නේ සක්‍රමේන්තුවක් කියලා. එතකොට විවාහය කියන්නේ සක්‍රමේන්තුවක් කියලා කියපුවම දේවස්ථානයේදී දෙන කැමැත්ත විවාහක යුවලක් එය සම්පූර්ණ වෙනවා නිදිහානයේ දෙදෙනා අමුසැමියන් ලෙස එකට එකතු වීම තුළ ක්‍රිස්තු අත්දැකීම එකිනෙකා සමග බෙදා ගැනීම තුළ. අපි කියනවා ඊතරම් වූ ගැඹුරු ධර්මයක් සභාමාතාව අපිට උගන්වනවා. එතකොට ඒ අය ක්‍රිස්තු අත්දැකීමක් තමන් තුළ තියෙන ක්‍රිස්තු අත්දැකීම තමයි එකිනෙකා සමග බෙදාගන්නේ. මෙවැනි වූ ඒ ගැඹුරු ඒ අත්දැකීමට යම්කිසි කෙනෙක් ඇතුළත් වෙලා ජීවත් වෙද්දී එතන ඇත්තටම ස්වර්ගීය තත්වයක්. ඉතින් මේ වගේ දැක්මක් තුළ ප්‍රායෝගික ජීවිතයෙන් ජීවත් කරවන්නට සභාමාතාව ආරාධනය කළත් ඒ තත්වය බටහිර ලෝකීය විසින් ඇත්තටම ඒ දැක්මට පිටුපාල ජීවත් වෙනවා. ඒකේ බලපෑම තුළ අපිට ඇත්තටම ලංකාව තුලත් මේ හා සම්බන්ධව ලොකු ගැටලුකාරී තැන් තියෙනවයි කියන එක අපි දකිනවා. මගේ අත්දැකීම තමයි ඒ හැම කෙනාම නෙමෙයි හැබැයි මේ ක්‍රිස්තු අත්දැකීමත් එක්ක තමන්ගේ විවාහ ජීවිතයේ යුවල් සම්බන්ධතාවය තුළ ජීවත් කරවමින් සැහැල්ලුවෙන් දෙවියන් වහන්සේගේ මාතෘක පිතෘක ප්‍රේමය ජීවමාන කරමින් ජීවත් වෙන යුවල් ඉන්නෝ පවුල් තිබෙනවා. හැබැයි ඒ අය දිහා බලන්නේ නැතුව
මේ නවීන සමාජය තුළ විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා මිලන් කියපු පිළිවෙලට ඇත්තටම ඔවුන්ගේ ජීවිතය ඒ හරහා ගමන් කරලා මේ කිතුණු මේ අත්දැකීමට ඇතුල් නොවී මේ දැක්ම ජීවත් නොකරමින් ඔහේ තමන්ගේ ජීවිතය ඇත්තටම දෙදෙනෙක් එකට එකතු වෙලා ගත කරන ජීවිතය තුළ දකින පිළිවෙලේ ජීවිත අපි දකිනවා සමාජය තුළ. එතනදී ඇත්තටම මේ ක්‍රිස්තු අත්දැකීමක් නැහැ. ඔවුන් ඇත්තටම එකට ජීවත් වෙනවා. ජීවත් වුණාට ස්වාමීන් වහන්සේගේ සුද්ධෝ ප්‍රේමය ජීවමාන කරන්නට බැරි තත්ත්වයක් තියෙනවා. මේක ඇත්තටම මම දකිනවා. අපි ඒ නිසා තමයි කියන්නේ ඇත්තටම මේ විවාහය පිරිහීමට පත් වෙලා තියෙන තත්ත්වයක් කියලා මිලන්. මා සූදානම් ප්‍රියන්ති රොඩ්රිගෝ මහත්මිය දෙසට හැරෙන්නට ගිහි කාන්තාවක් වශයෙන් සමාජයේ ඔබ මිනිසුන් එක්ක ජීවත් වෙන්නේ. එතනදී ඔබට මේ විවාහය ගැන ඔබේ අත්දැකීම කුමක්ද? ඇත්තටම දැන් විවාහ අපේක්ෂක සමුළුවලට හම්බෙන්නේ අපිට අලුත් ළමයිනේ. නමුත් විවාහක යුවල් බලපුවාම ඒගොල්ලෝ හුඟක් වෙලාවට විවාහය ගැන හිතන්නේ අර ඉස්සර කාලේ අපේ අම්මලා තාත්තලා වගේ නෙමෙයි. ඒගොල්ලෝ හිතන්නේ දැන් විවාහ ජීවිතේ පටන් ගන්න යනකොටම ඒගොල්ලෝ බලන්නේ බාහිර දේවල්. කියන්නේ පටන් ගන්න යන්නෙම කොහොමද අපි උත්සව ශාලාවක් වෙන් කරන්නේ කොහොමද කියන්නේ විවාහයට සූදානම් වීමක් නැහැ කියලායි මට හිතෙන්නේ. ඒ තුල තමයි මං හිතන්නේ ලොකුම ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ විවාහය කියන එකේ ගැඹුර තීරුම් ගන්න නොගැනීම. පියතුමනි මේ දැන් විවාහය කිව්වම අපි කතා කළා කිතුණු විවාහය නැත්නම් කතෝලික විවාහය සහ විවාහය. දැන් මේ රජයේ නීතියක් තියෙනවා. දෙදෙනෙකුට වයස අවුරුදු 18ට වැඩි නම් ඔවුන් දෙදෙනාට සිය කැමැත්තෙන් තමුන්ගේ නම ලියාපදිංචි කරලා යුග දිවියකට ඇතුල් වෙන්නට පුළුවන්, විවාහයකට ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි කතෝලික සභාව මෙය එච්චර සරල විදිහට ගන්නෙ නැහැ. මෙතනදී කතෝලික සභාව මේ ඔවුන් දෙදෙනාගේ කැමැත්ත පමණක්ම නෙවෙයි විවාහයට එකම සුදුසුකම විදිහට සලකන්නේ. උන්වහන්සේලා ඇයි සමහරවිට මේ නීති රීති දාලා තියෙන්නේ? සමහර අයට මේක මහා බරක් වගේ වෙලා තියෙනවා. සමහර අයට හිතෙනවා මේ සභාව ඇයි මේ විදිහට අපිට බර පටවන්නේ? වෙන ආගමක නම් තමුන්ට කැමති දේ විදිහට දෙදෙනෙක් එකතු වුණා, කැමති වුණා, දෙමව්පියෝ කැමති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන්. ඔවුන් ගියා, ඔවුන් විවාහ වුණා, සාක්ෂිකාරයෝ දෙදෙනෙක් හිටියා. නමුත් කතෝලික සභාව මේ නීති ගොඩාක් දාලා තියෙනවා නේද? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මොකද්ද මේකට මුල? මතන්නේ ඔබ ඔය කියපු එක හරියටම නිවැරදි. නිවැරදි කියලා කියන්නේ අපි ළඟටත් ඇවිල්ලා දැන් මම හඳුන්වා දෙද්දි කිව්වා අධිකරණ කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ දැන් විවාහ අධිකරණ වලත් අපෙන් නිතර අහන ප්‍රශ්නයක්. ඇයි ෆාදර් මේ කතෝලික සභාවේ මේ ඔක්කොම නීති අපි ඇයි මේ විදිහට හිර කරගෙන තියෙන්නේ කියන. නැහැ මෙතන තියෙන්නේ මේ නීති රීති පනවලා තියෙන්නේ විවාහයේ පූජනීයත්වය ආරක්ෂා කරන්න මිසක් ජනතාව පීඩාවටපත් කරන්නට නෙවෙයි. මේක තමයි හරියට තේරුම් ගන්න ඕන. අපි ඕනෑම කෙනෙක් සාමාන්‍ය නීතියක් දිහා බලන්නේ අපිට කරදරයක් හැටියට. නේ? දැන් නමුත් හරියට තේරුම් ගන්න ඕනේ නීති නොමැති වුණොත් මොකද වෙන්නේ? නීති නොමැති වුණොත් ව්‍යාකූලත්වයක් ඇති වෙනවා. මේ නීති නොමැති වුණොත් ප්‍රශ්න ඇති වෙනවා. මේක හරියට පවත්වාගෙන යන්න බැරුව යනවා. කතෝලික සභාව මෙලෙස නීති රීති පනවලා තියෙද්දි මම මුලදිම කියන්න ඕන පිළිපැදිය නොහැකි නීති පනවලා නැහැ එකක්වත්. හැම නීතියක්ම පිළිපැදිය හැකි නීති පනවලා තියෙන්නේ. ඒ නීති පැනවීමේ පරමාර්ථය තමයි විවාහයේ පූජනීයත්වය ආරක්ෂා කිරීම. දැන් මෙතනදී මේ විවාහය කියන එක ඔබතුමා ඉස්සෙල්ලා මේ ක්ලොඩ් ප්‍රියතුමාට යොමු කරපු ප්‍රශ්නෙටම මම ආඳලා ගන්නම්. දැන් අර කිව්වා බටහිර රටවල් වල තියනවා කියලා. දැන් මේවා එකක්වත් ගණන් ගන්න නැහැ මිනිස්සු නේ කියන්නේ. හැබැයි කතෝලික සභාවට ඒවා විවාහ නෙමෙයි. කතෝලික සභාවට විවාහ වෙන්නේ ඒ තිබෙන්නා වූ මූලික කොන්දේසි නැත්තම් ඒ තිබිය යුතු ගුණාංග තියෙනවා නම් පමණයි. කොලයක දෙන්නෙක් අසංකරුවයි කියන එක අපි විවාහයක් හැටියට පිළිගන්නේ නැහැ කොහොමත්ම. දැන් දෙන්නෙක් විවාහ වෙන්න යනවා නම් අපි මේක අපි දැන් කියන්නේ අත්හදා බැලීම විවාහ කියලා තියෙනවානේ. ට්‍රයල් මැරේජස් කියලා. ඔව්. දැන් ඒකට බලමු අපි දෙන්න ගැලපෙනවා නම් අපි ඉමු. නැත්නම් අපි නොගැලපෙනවා නම් නිකන් දුක් විඳින්නේ මොකටද? අපි තව කෙනෙක් හොයාගෙන යමු. කියලා එවැනි දෙන්නෙක් ගිහිල්ලා
කොහේ හෝ නීත්‍යානුකූල ස්ථානයක අත්සන් කෙරුවට අපිට ඒක විවාහයක් නෙවෙයි. අපිට ඒක විවාහයක් වෙන්නේ නැහැ. විවාහයකට සියලු නීති එකට එක්කහු කරලා ඒවා අනුසාර කරා කිව්වත් විවාහයක් වෙන්නේ නැහැ. විවාහයේ අධ්‍යාත්මය එතන නැත්නම්. 18 වයස අවුරුදු 18 සම්පූර්ණ දෙන්නෙක් පොතේ අත්සන් කෙරුවයි කියලා හෝ පල්ලියේ චාරිත්‍රයට සම්බන්ධ වුණයි කියලා විවාහයක් වෙන්නේ නැහැ. නේ? ඒ දෙදෙනා විවාහ විය හැකි අධ්‍යාත්මිකත්වයක් තියෙන්නට ඕන. විවාහ විය හැකි මානසිකත්වයක් තියෙන්න ඕන. එවැනි දෙන්නෙක් වයස අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ ජීවිතාන්තය දක්වා අපි දෙදෙනා එකට ජීවත් වෙනවායි කියන දෙයට කැමැත්ත දුන්නට පස්සේ තමයි විවාහයක් වෙන්නේ. දැන් කතෝලික සභාව ක්ලෝඩ් පියතුමනි දැන් මේ විවාහය හඳුන්වනකොට කියනවා මේක දේව කැඳවීමක් කියලා. ඒ කියන්නේ දිව්‍යන් වහන්සේ විසින් කැඳවනු ලැබූ දෙදෙනෙක් තමයි මේ කියන එක. ඒකම අපි සභාවේ උගන්වන දෙයක් තමයි මේ දෙදෙනා අතර යම්කිසි ගිවිසුමක් ඇති වෙනවා. අබ්‍රහම් සහ දෙවියන් වහන්සේ අතර ගිවිසුමක් ඇති වුණා. ඒ වගේ මේ දෙදෙනා සහ ස්වාමින් වහන්සේ එක්ක මම හිතන්නේ මේ දෙදෙනා එක්ක ගිවිසුමක්. ඊට අමතරව දේව වරප්‍රසාද නිධානයක්, දේව ප්‍රසාද නිධානයක් වශයෙන් ප්‍රකාශ කරනවා. මේ ගැන යමක් ඔබ වහන්සේට පැහැදිලි කරන්න පුළුවන්ද? අපි ඇත්තටම විවාහය ගැන කතා කරද්දී දේව කැඳවීමක් කියලා පූජකතුමෙක් වෙන්නට ඇත්තටම මම මගේ පුහුණු වීමේ කාලයේදී මම පුහුණුව ලැබුවා අවුරුදු 13ක් කාලයක්. ඇත්තටම අපි පූජකවරයට යද්දී අපි කියන්නේ එතනදී මේ දේව කැඳවීමක්, කන්‍යාසවරියෙක්, සහෝදරතුමෙක්. මෙතනදී අපි කියනවා ඇත්තටම විවාහය සඳහා ඇත්තටම ඒක දේව කැඳවීමක්. මොකද හේතුව ස්වාමීන් වහන්සේට ප්‍රසන්න වූ විවාහ ජීවිත ගත නොකරන පවුල් වලින් ඇත්තටම දරුවන් පූජකවරයේ පැවිදිවරයේ සඳහා යොමු වෙන්නේ නැහැ. ඒතර ස්වාමීන් වහන්සේගේ ආලේපේ ස්පර්ශය තුල ජීවත් වෙන පවුලක් තුලින් තමයි පූජකවරයට පැවිදිවරයට දරුවන් බිහි වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේගේම ආලේපය ලබලා තමයි විවාහ ජීවිතයට යුවලක් ඇතුළු වෙන්නට ඕනේ කියන තැන අපි ඉන්නවා. හැබැයි මේ දැක්ම වහන්සලා නිරතුරුව දේශනා කරනවා. මේක ජනගත වෙලා නැහැ නේද? මේක මිනිසුන් අතර නැහැ නේද? මේ විවාහය කියන එක කැඳවීමක් කියන එක. අපි හරිම ලේසියෙන් කියනවා මේ ස්වාමිලා, සිස්ටර්ස්ලා, මේ පැවිදි අය, මේ අයට කැඳවීම තියෙනවා කියලා වහන්සේ කිව්වා දැන් ඒ ගැන. ඇයි එහෙම වෙලා තියෙන්නේ? කොහෙද එතන අඩුව වුනේ? ඇත්තටම අපි දැන් මේ ප්‍රියන්ති කතා කරද්දී කිව්වා මේකට අපි සූදානම් වීමේදී පොඩි අපිට ගැටලුකාරී තත්වයක් තියෙනවායි කියලා. මේ සූදානම් වීම සඳහා විවාහාපේක්ෂක සමුළුවක් අපි කොළඹ අගරදුගුරු පදවිය තුල සූදානම් කරද්දී අපි දවස් 2ක වැඩසටහනක් ලෙස සූදානම් කරගෙන යන්නේ. ඒතර අපි පළමු දවසේදී කතා කරනවා ස්වඅවබෝධය ගැන, ස්ත්‍රී පුරුෂ වෙනස්කම් ගැන, යුවල් sannivedanaya ගැන, ඒ වගේම පරිණත භාවය ගැන, දෙවෙනි දවසේදී කිතුණු විවාහය, ශාරීරික පැතිකඩ, සමාජීය පැතිකඩ මේ පිළිවෙලට අපි කතා කරලා මේ දවස් දෙකේ ආරම්භයේදී ඇත්තටම එන යුවල් අපිත් එක්ක ඊතරම්ම සුහදත්වයක් නැහැ. හේතුව මොකද පියතුමා ඉවලා තියෙනවා අපිට වැඩ කටයුතු කරන වෙලාව අපි මේ කාලය කැප කරලා අපි මේ රැකියාව වැඩ කටයුතු ඔක්කොම කැප කරලා ව්‍යාපාර කටයුතු කැප කරලා මෙතන ඇවිල්ලා ඔයාලා අපිට දේශනා කරන ඕන දෙයක් කියා ගන්නකො අපි අහගෙන ඉන්නම්. පළවෙනි දවසේ අවසානයේ යද්දී යම්කිසි තීරුම් ගැනීමකට එනවා. දෙවෙනි දවස අවසානයේදී ඇත්තටම මොකක්ද මේ තුලින් කරන්න කියන එක එයාලා හඳුනා ගන්නවා. ලොකු ඇත්තටම අගය කිරීමේ තැනකටද පැමිණෙනවා. අපි දකින දේ තමයි කතෝලික අයට වඩා කතෝලික නොවන අය අගය කරනවා. අපිට කියලා යන්නේ ෆාදර් මිස් කරුණාකරලා ආයෙත් මේ වගේ දෙයක් තියෙනවා නම් කියන්න. ඒතර අපි ඇත්තටම කියනවා විවාහාපේක්ෂක සමුළුව ගැන කතා කරද්දී අපි ගැරන්ටි එකක් දෙන්නේ මේ අවුරුදු 3කට ඊට පසුව ඔබ විවාහ පෝෂණ වැඩසටහනකට යන්නට අවශ්‍යයි කියන කාරණාවත් එක්ක අපි යන්නේ. එනමුත් අපි විවාහය කළාට පස්සේ අපි උත්සාහ කරද්දී ගෙන්න ගන්න යාළුව දුරකථනයෙන් ආමන්ත්‍රණය කරලා ගෙන්න උත්සාහ කරද්දී හරිම අමාරුයි මේ දේ කරගන්න. මෙතනදී ලොකු ගැටලුකාරී තැනකට අපි පත් වෙලා තියෙනවා. මොකද ගෙන්නව ගන්නට බැරික ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒතර ඒ තුල
අපිට මේ දූත සේවාවේ ලොකු ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා ඉදිරියට මෙයාලව පෝෂණය කිරීමේ වැඩසටහනකට ගෙන යාමේදී. පොඩ්ඩක් කියන්න දෙන්න ඔබතුමාව දේව කැඳවීම කියන එක. ඔව්. දැන් මෙතන අපි සභාවත් හැටියට මම නිහතමානීව කියනවා අපිත් වැරද්දක් කරලා තියෙනවා. අපි අනවශ්‍ය පිළිවෙලට මේ දේව කැඳවීම කියන වචනේ පාවිච්චි කරනවා පූජක පැවිදි ජීවිතයට කියන එක. පූජක පැවිදියට විතරද දෙවියන් වහන්සේ කැඳවන්නේ? නැහැනේ. ප්‍රසාද ස්නාපනීය කැඳවීම තුළ කිතුණු බව තුළ දෙවියන් වහන්සේ කෙනෙකුට පූජක ජීවිතයට පැවිදි ජීවිතයට එවැනිම සුද්ධවන්ත විවාහ ජීවිතයකට කැඳවනවා. ඉතින් අර අපි පොඩි තරාතිරමක් ඇති කරලා තියෙන අනවශ්‍ය තරාතිරමක් මේක තමයි දෙවියන් වහන්සේ කැඳෙව්වේ පෞල් ජීවිතයේ එක්කෝ යෝජනාවක් එක්කෝ ප්‍රේම සම්බන්ධයක්. නේ නමුත් අපි පටන් ගත්ත සුදලියවිලි පාඨය කොහොමද කියන්නේ? දෙවියන් වහන්සේ එක්කල දේ මිනිසා වෙන්න නොකරේවා. මතක හිටින්නේ හුඟක් අයට මිනිසා වෙන්න නොකරේවා කියන කෑල්ල. ඇයි මිනිසා වෙන් කරන්න බැරි? මිනිසට වෙන් කරන්න බැරි කවුද ඇති කලේ? එකහු කලේ කවුද? දෙවියන් වහන්සේ. එතකොට මේක දැන් අපි දෙව්සත්හල් ජීවිතයේ දිහා පොඩ්ඩක් හැරිලා බැලුවොත් අපිට පේනවා සමහර විට ඒ දෙව්සත්හලට ඇතුළු වෙච්ච ඔක්කොම පූජකවරු රට ගිහිලා නැහැනේ. ඇයි ඒ? එතන තේරුම් ගත යුතුයි දෙවියන් වහන්සේ ඒ අයට පූජකවරයාත් අනිත් අයට විවාහ ජීවිතයටත් දෙවියන් වහන්සේ කැඳවලා තියෙනවා. මේ දෙකම දේව ප්‍රසාද නිදාන දෙක. එකක් වඩා වැදගත් අනික ඊට වඩා පහළ මට්ටමක තියෙනවායි කියන එක මම හිතන්නේ දුර්මතයක්. මෙන්න මෙතනදී විවාහකයෝ තේරුම් ගත යුතුයි ඉතා පැහැදිලිව අපි දෙන්නව එක්කහු කළේ දෙවියන් වහන්සේ. අපි දෙන්නා ප්‍රේම සම්බන්ධයක් උන්වහන්සේ යෝජනාවක් විය හැකි. නමුත් දෙවියන් වහන්සේ එක්කල නිසා තමයි අපි දෙන්න අද විවාහ ජීවිත. ඔතන තමයි මම හිතන්නේ ඔය තේරුම් ගැනීම නෑ. දේව කැඳවීමට ආපු ගමන් ස්වාමිලා සිස්ටර්ලට දාලා පැත්තකට. ඔබ වහන්සේ ඒ කියද්දි මට මතක් වෙනවා. දැන් ඒ නිසානේ දැන් ස්වාමි කෙනෙක් වෙන්න ගිය කෙනෙක් ආපුවම පවුලේ අය කඩා වැටෙන්නේ හඬා වැළපෙන්නේ. මොකද හැමෝම හිතන්නේ මේ දේව කැඳවීම කියන්නේ පූජකවරය එහෙම නැත්නම් පැවිදි භාවය කියලා. දැන් පියතුමනි දැන් වහන්සේ ඔක කියපු හින්දා පෞල් ජීවිතයට අමතරව දැන් ඒ කැඳවීමත් එක්කම තව කැඳවීම් දෙවියන් වහන්සේ දෙනවානේ. ඒ කියන්නේ සාක්ෂි දරන්න කැඳවීම් මිනිසුන්ට දෙනවා. වෘත්තීය මට්ටමෙන් සාක්ෂි දරන්න දෙනවා. එතකොට මේ දේව කැඳවීම කියන එක කතෝලික අපි මම හිතන්නේ මීට වඩා ගැඹුරින් තේරුම් ගන්නට අවශ්‍යයි. දේව කැඳවීමට අපි විවෘත වෙන්න ඕනේ මොකද්ද මේ දේව කැඳවීම කියන්නේ කියලා. ඒක දැන් දෙව්සත්හලක ඉඳලා ළමෙක් ආපුහම යම්කිසි කම්පනයක් ඇති වෙනවා නම් දෙමාපියන්ට හෝ ඥාති පිරිසට දික්කසාදයක් වුණත් ඊට වඩා කම්පනයක් විය යුතුයි. ඔව්. දෙවියන් වහන්සේ කැඳවපු දෙයක් තමයි එතන සිද්ධ වෙලා නැත්තේ. ඔබ වහන්සේ අපි දික්කසාදය ගැන වෙනත් වැඩසටහනකින් කතා කරනවා මම ඒ වෙලාවට කතා කරන්න. නමුත් අවසනාවකට වගේ සමහරලාට දෙමව්පියෝ තමයි මේ දික්කසාද වලට ගොඩාක් වෙලාට උල්පන්දම් දෙන්නෙත් උදව් කරන්නෙත්. හොඳයි. ප්‍රියන්ති රොඩ්රිගෝ මහත්මියට මා යන්නක වෙදී දැන් ඔබතුමිය දේශන පවත්වනවා. දැන් පියතුමා කිව්වා බොහෝ වෙලාවට පළවෙනි දවසේදී උන්ට ඒක දැනෙන්නේ නැහැ පස්සේ තමයි මේ දැනෙන්නේ කියලා. ඔබේ අත්දැකීම කුමක්ද මේක? පළවෙනි දවසේ දැනෙන්නේ නෙමෙයි. එනකොට ඒගොල්ලෝ ලැස් වෙලා එන්නේ නැහැ අපිට යමක් හම්බ වෙයි කියලා. ඒගොල්ලෝ මම ආයේ හරස් ප්‍රශ්නයක්. එහෙනම් පදවි මට්ටමින් හෝ මීසම් මට්ටමින් මෙයා සූදානම් කරලා නෙමෙයි දේවන්නට ඕනේ. එහෙම කරන්න ක්‍රමයක් තියෙනවා. ඇත්තටම දැන් අපිට විවාහපේක්ෂක සමුළුවට ගෙන්න යනකොට මේ ෆෝම් කොලේ ගන්න යන්න ඕනේ මේ පියතුමා හම්බ වෙන්න. මේ පියතුමා ළඟ තමයි මේ ෆෝම් කොලේ තියෙන්නේ. එතකොට ඒ පියතුමා මේ දරුවට එයාගේ නම ලියලා සීල් එක ගහලා අස්සම් කරනකොට ඇයි ඔබ යන්නේ කියන එක පියතුමාට පොඩි වගකීමක් තියෙනවා. ඒ දරුවා ගෙනියන්න ආපුවා විවාහපේක්ෂක සමුළුවට තමයි මේ යන්නේ කියනකොට චූටි දැනුවත් කිරීමක් කෙරුවොත් ඒගොල්ලෝ සූදානම් වෙලා එයි අපේ ක්ලාස් එකට. මම ඔබෙන් අහන්න හදන්නේ ඔබේ අත්දැකීම එක ජනතාව ඇවිල්ලා ඔබ එක බෙදාගත්ත ප්‍රශ්න කරදර එක්ක ඒ වගේ මොනවද තියෙන ගැටලු මිනිසුන්ට මේ විවාහ සමුළුවකට එන්නට තියෙන ගැටලු? එන්න තියෙන ගැටලු තමයි දැන් උඟක්ලට ඔය මේ විදේශගත වෙන අයට ප්‍රශ්න තියෙනවා. සහ ඒගොල්ලෝ හිතන්නේ නැහැ මෙහෙම දෙයකටයි මේ කියන්නේ මොකද්ද කරන්නේ කියන එක ඇත්තටම සමාජගත වෙලා නැහැ. සමහර විවාහපේක්ෂක සමුළුවට ආපු අක්කෙක් හරි අයියෙක් හරි හිටියානම් සමහරට ඒ දරුවව දැනුවත් කරලා එවනවා සමහරලාට. එහෙම නොවන අය ඉන්නවනේ.
එතකොට ඒගොල්ලෝ ඉන්නේ නිකන් අර මේක මේ ඇපෙන් බේරෙන්න මේ සහතිකේ ගන්න විතරයි මේක නැත්තම් බෑනේ වඳින්න. එහෙම තත්යකට තමයි දරුවෝ එන්නේ. ඒ කියන්නේ අපි මුණ ගැහෙන්න එනකොටම එන්නේ එහෙම. සමහර අය දේශන වල 90% විතර පළවෙනි දේශන 4 ඉවර වෙනකොට ඒගොල්ලෝ ඇත්තටම අපිත් එක්ක සම්බන්ධලා ඉවරයි. දෙවෙනි දවසේ එන්න තරමට හොඳ මානසික තත්ත්වකින් තමයි පළවෙනි දවසේ යන්නේ. හොඳයි. මම කැමති ඔබ හන්සලාගෙන් දෙදෙනාගෙන් කාට හරි උත්තර දෙන්නට පුළුවන්. දැන් මගේ අත්දැකීම මා එක්ක බොහෝ දෙනෙක් කතා කරනවා, බොහෝ ජනතාව අපිට සම්බන්ධ වෙනවා. සමහර වෙලාවට අපි දකින්නට ලැබෙනවා පල්ලිවල පියතුමන්ලාගේ උනන්දුව මදිකම. සමහර වෙලාවට බොහෝ අය මට කියලා තියෙන දෙයක් තමයි ජෙනරල් කම්ප්ලේන් එකක් නෙමෙයි මේක. ඉඳලා හිටලා අහන්න ලැබෙන දෙයක්. මේ විවාහ වෙන අය ඊටාත්ම බිසි තත්ත්වයකින් බොහොම කාර්යබහුල තත්ත්වයකට පත් වෙනවා අවසන් වෙනකොට. ඒ අය රැකියාවක් කරනවා, ඒ අය ඒකම බොහෝ වෙලාවට අර කලින් කිව්වාගේ අපි පස්සේ ගැන කතා කරමු. බාහිර දේවල් වලට යොමු වෙනවා. මේ අතරතුර පියතුමාව හමු වෙන්න ගියාම සමහරලාට පල්ලිවල සුමානෙට එක දවසයි එහෙම නැත්නම් එක වරුවයි පියතුමාව හමු වෙන්නට ඕනේ. මේ සභාවේ අපි දකින දෙයක් තමයි මේ පාස්ටරල් තත්වෙන් ඇඩ්මිනිස්ට්‍රේටිව් තත්වයකට ගිහිල්ලා තියෙන එක සමහරලාට බාධාවක් වෙන්න පුළුවන්. මේක මා අතිගරු ප්‍රැන්සිස් සේනානායක පියතුමාගෙන් මම අහන්න කැමතියි. ඇත්තටම පිළිගන්නවා. පිළිගන්නවයි කියලා කියන්නේ ඇත්තටම අපිට කාදිනතුමා වුණත් පූජක රැස්වීම් වලදී හුඟක් වෙලාවට කියන දෙයක් මේ ඔෆිස් ඩේ කියලා එකක් තියාගන්න එපා. කතෝලික පියතුමෙක් මම හිතන්නේ පැය 24ම එඩේරික සේවයේ යෙදිය යුතුයි. නමුත් ඔෆිස් ඩේ එකක් නැත්නම් කාර්යාලීය දිනයක් තියා ගන්නවා නම් තියාගත යුත්තේ ජනතාවගේ පහසුව සඳහා මිසක් පියතුමාගේ පහසුව සඳහා නෙවෙයි. ඒක තමයි මූලිකම දේ. ඒ කියන්නේ පැමිණෙන්නට ඉන්න අයට පියතුමාව අනිවාර්යෙන් එදාට හම්බ වෙන්න පුළුවන් කියන එක. මෙතනදී මම අර අපි ආපහු පොඩ්ඩක් යන්නම් අර අපි සොයුරිය කිව්ව තැනට. දැන් මේ විවාහයට සූදානම කියන එක විවාහ අපේක්ෂක සමුළුවට සීමා කරන්න එපා. හරිද? ඒක තමයි වැදගත්ම දේ. මොකද ඒ වෙලාවට අපි කවුරුත් කලබලකාරී. අපේ මේ විවාහ අපේක්ෂකව පමණක් නෙමෙයි දෙමාපියෝ නෑදෑයෝ ඔක්කොම මේ උත්සවයකට සූදානම් වෙනවා. දෙවන ජුවාන් පාවුලු පාප්පවහන්සේ ෆැමිලියාරිස් කන්සෝර්ටියෝ කියන විශ්වලේඛනයක් නිකුත් කරා පෞල් ජීවිතය පිළිබඳ. උන්වහන්සේ එහි මේ සූදානම කියන එක කොටස් 3කට බෙදුවා. එකක් තමයි දුරස්ත සූදානම, රිමෝට් ප්‍රෙපරේෂන්. ඒක කිව්වා පවුලෙන් ඉස්සරලම සහ පෙරපාසලෙන් පටන් ගන්න කියලා. අන්තර්පුද්ගල සම්බන්ධතා ගොඩනැගෙන තැන. ඒ කියන්නේ මේ විවාහ අපේක්ෂක සමුළුව නෙමෙයි විවාහයට සූදානම් කරන්නේ. ඒ කෙනෙක් ලදරුවියේ පටන්ම මේට සූදානම් වෙති අරික වගේ ගෙදරින් ඊට පස්සේ තමන් ජීවත් වෙන පෙරපාසලෙන් ඊට පස්සේ ද්විතීක අධ්‍යාපනය තුළ අපි සභාවේ සඳහා අවශ්‍යතා සපයලා තියෙනවා. දැන් YCS නැත්නම් තරුණ ශිෂ්‍ය ව්‍යාපාර, තරුණ ක්‍රිස්තියානි ව්‍යාපාර. මේ හැම එකම මේ මෙන්න මේ ඉලක්කය කරා යන්නේ. ඊට පස්සේ ඒ විශ්වලේඛනයේ කියනවා ආසන්න සූදානම. ඒ කියලා කියන්නේ තරුණ තරුණියෙක් යෝන් වියට එද්දී එයාට මේ පිළිබඳ හොඳ අවබෝධයක් දෙන්නට පුළුවන් ක්‍රම සභාව තුළ තිබිය යුතුයි කියන. සහ තුන්වෙනි අදියර තමයි ඊට ආසන්න. මේ අපි කතා කරපු විවාහ අපේක්ෂක සමුළුව. ඒ නිසා මෙතනට හොදකලා කරන්න එපා. මෙය ඔන්ගෝයින් එහෙම නැත්නම් අපි කියනවා දිගටම ක්‍රියාත්මක වෙන දෙයක්. දරුවෙක් ඉපදුණු දා ඉඳන් විවාහ වෙන දින දක්වා සූදානම් කළ යුතුයි. දැන් මෙතනදී අතර මම මේ වගේ දෙයක් බෙදා ගන්නට කැමතියි. අපේ කොළඹ අගරාධගුරු පදවියේ අපගේ කාදනීපාන්ගේ මූලිකත්වය යටතේ මේ සම්මට්ටමින් ක්‍රියාත්මක වෙන තිබෙනවා පවුල් අපෝස්තලික කමිටු. පවුල් අපෝස්තලික කමිටු. ඒ කමිටු වලදී සිදුවුණු එක විශේෂ කාර්යයක් මම බෙදා ගන්න කැමති. ඇත්තටම අපගේ ගම්පා දිසාවේ වැලිවේරිය මීසම තුල ඒ පවුල් අපෝස්තලික කමිටුව අය පියතුමාගෙන් දැනගන්නවා ඒ මීසම තුල තිබෙන විවාහයන් කවද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ පියතුමාගේ අනුදැනුම ඇතුව අවසරය ඇතුව ඒ නිවහනට දවස් 10කට ඉස්සෙල්ලා ගිහිල්ලා එයාලා යාඥාවක් පටන් ගන්නවා.
ඒ යාඥාව පටන් ගන්න ඒ යාඥාව දවස් 10 පුරාවටම කරගෙන යනවා පවුලේ අයත් එක්ක ආධ්‍යාත්මිකව සූදානම් වෙන්නට මේ විවාහයට. ඒතර ඇත්තටම මම දකිනවා මෙන්න මේ වගේ දෙයක් ඇත්තටම පීතුමා කිව්වා වගේ ඒ ස්වාමින් වහන්සේත් එක්ක මේ ගමන යාමේ අවශ්‍යතාවය. ඒ පිළිවෙලට යනවද එතකොට උන්වහන්සේගේ අනිවාර්ය මඟ පෙන්වීම ලැබෙනවා. සමහර වෙලාවට අපිට විවාහපේක්ෂක සමුළුව ගැනම කතා කරද්දී දැන් උස්සර කියා මේ ළඟදී තිබුණ අපේ වැඩසටහනක් මට ඒ අවස්ථාවේ මම කිතුණු විවාහයේ ඒ දේශනය කරන්න ගියා. එක දරුවෙක් හිටියා මුළු පැය කහමාරෙම නිදි. හරිම කියන්නේ යා අනිවාර්යයෙන්ම රෑ වැඩ කරලා ඇවිල්ලා මේ උදේ පාන්දර බොහෝ වෙලාවට වෙන්න පුළුවන්. ඉතින් සූදානමක් වෙලා නෙමෙයි ඇවිල්ලා තිබුණේ. එතකොට ඒක දිහා බලන අනිත් ළමයිනුත් hina වෙනවා. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ ඒතර මේ විවාහපේක්ෂක සමුළුවට එද්දිත් අපි මානසිකව ශාරීරිකව චෛතසිකව අපි සූදානමකින් යුතු වෙන්නට ඕන. ඒත් එක්කම අපි මෙතන කියන දේ ඒවා ටික මම ඒතර ඒවා මතකයේ තියාගන්නවා ආත්මගත කරගන්නවා මගේ ජීවිතයේ කොටසක් බවට පත් කරගන්නවා. එයින් පසුව එය මම මගේ ජීවිතය තුළ මගේ කලත්තරය සමග ජීවත් කරවීම සඳහා පියවර ගන්නවා. මෙන්න මේ වගේ දේවල් ටිකක් පෞද්ගලික මට්ටමින් යුවලක් ලෙස සිදුවෙන්නට අවශ්‍යයි කියන එක මම දකිනවා ඇත්තට මේ සූදානම ගැන අපි කතා කරද්දී. ඔබතුමීට යමක් කියන්නට පුළුවන් දේ ගැන සූදානම් වීම ගැන. අර මොකද පාද කිව්වා වගේ අපි දුරස්ස සූදානම කියන එකට අපි පුංචි පියවරක් ගත්තා පෞද්ගලික අවුරුදු වලදී ඉස්කෝලවලට ගිහිල්ලා 7 8 9 10 කෙනෙක් මේ දරුවෝ තමයි ඇත්තටම ආදර සම්බන්ධතාව පටන් ගන්නේ සහ සමහරවිට අර තමුන්ගේ ගැළපෙන සහකාරය තෝරගන්න පටන් ගන්න තැන. ඉතින් අපි උත්සාහ කෙරුවා දුරස්ස සූදානමක් හැටියට ඒගොල්ලන්ට කියා දෙන්න මොකද්ද මේ ආදරය කියන්නේ මොකද්ද සහකාරී තෝරා ගන්නවා කියන්නේ මොකද්ද මේ දෙකේ වෙනස මොකද්ද ඉස්කෝලේ යන කාලේ තියෙන සම්බන්ධතාවල ගැඹුර මොකද්ද මේ වගේ දේවල් බොහොම සරලව සහ ආගමික පරිසරයකින් කියා දෙන්න උත්සාහ කෙරුවා. ඒක සාර්ථකද? ඇත්තටම සාර්ථකයි නේද ෆාදර්? අපි උත්සාහ කරපු එක. අපි යුනිවර්සිටි මට්ටමේ කියන්නේ මේ විශ්වවිද්‍යාල මට්ටමෙනුත් අපි උත්සාහ කෙරුවා මේ විදිහට. ඒ වෙලාවේ නම් අපිට තේරුණා ඒක අපිට දිගින් දිගට කරගන්න බැරුව ගිය එක තමයි ඇත්තටම අපහසුතාවයක් උනේ. නැත්තම් ඇත්තටම දරුවෝ මේ කැමැත්තෙන් ඒ දේශනවල සහභාගී වුණා ඉස්කෝල මට්ටමින් ගිය එකට. ඔව් අර අස්වැන්න බහුලයේ සේවකයන් බොහෝ විරලය කියලා දේව වාක්‍ය තියෙන එක මතක් වෙනවා නේද? කල යුතු දේ බොහෝ දෙයක් තියෙනවා. නමුත් කරන්නට ප්‍රතිපාදන නැහැ, කරන්නට රිසෝසස් නැහැ. මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඔබ වහන්සේට යමක් කියන්න තියෙනවා. ඇත්තටම මේ වැඩසටහන අපි කරගෙන යද්දී අපිට තේරුණ දෙයක් තමයි පාසල් මට්ටමේ යන්නට ඕනේ කියන එක. අපි පාසල් මට්ටමින් ගියා සෑහෙන දුරකට. ඇත්තටම ඉංග්‍රීසි භාෂාවෙන්, දමිළ භාෂාවෙන්, සිංහල භාෂාවෙන් හැම පොය දවසකම අපි මේ වැඩසටහන් ටික අපි කරගෙන ගියා. කරගෙන ගිහිල්ලා යම් සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන අපිට සහයෝගය අපිට නොලැබෙන විට පොඩ්ඩක් අමාරුයි ඉස්සරහට යන්න. මොකද මේ දරුවෝ අපේ නෙමේ. දරුවෝ අයිති ආයතනයක් තියෙනවා. ඒ දරුවන්ව අපිට සූදානම් කරලා දෙන්නට ඕන. ඒ වගේම දෙමාපියන්ව සූදානම් කරලා දෙන්නට ඕන. ඒතර ඒ පැත්තෙන් ඒ කාර්යයන් සිදු නොවෙද්දී අපේ පැත්තෙන් සම්පත්දායකත්වය දුන්නත් අපිට ඉදිරියට යන්නට තියෙන අපහසුතාවයන් තියෙනවා. දැන් ඇත්තටම ඒ හා සම්බන්ධව දැන් අපි ආයසරයක් යම් කිසි පිළිවෙලකට යම් වැඩසටහන් කීපයක් සිදු කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉදිරියේදී කරන්න ඇත්තටම දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක අපිට මොනවත් කරගන්න බැරි වෙයි. තව මාස කිහිපයක් යාවි පටන් ගන්නට. හොඳයි. පියතුමනි දැන් අපි කතා කළා දේව කැඳවීමක්, ගිවිසුමක්. ඒකම දේව ප්‍රසාද නිධානයක් කියලා. දැන් සෑම දේව ප්‍රසාද නිධානයක් තුළම මේ මනුෂ්‍යයාට යම් කිසි අයිතියක් ලැබෙනවා. දැන් ප්‍රසාද බෞතිස්මේදී දේව දරුකම කියන අයිතිය ලැබෙනවා. වහලෙක් නෙමෙයි මම දරුවෙක්. එතකොට පූජාත්තරයේදී යම් යම් විශේෂ දේවල් ලැබෙනවා, බලයන් ලැබෙනවා. ඒකම විවාහය තුලත් එවැනි දේ ලැබෙනවා. මේ දේව ප්‍රසාද නිධානයක් කියන්නේ ඇයි? ඒ තුල ඒ දෙදෙනාට ලැබෙන විශේෂ වරප්‍රසාද මොනවාද? දේව ප්‍රසාද නිධානයක් කියන්නේ බොහොම සරලව කිව්වොත්
ක්‍රියාකාරී සංකේතයක්. දැන් අපි ප්‍රසාද ස්ථාපනය ගන්න. ප්‍රසාද ස්ථාපනයේදී වතුර වැක්කිරුවායි කියන සිද්ධියෙන් කෙනෙක් කිතුණුවෙකු වෙන්නේ නැහැ. ඕක කිතුණු ජීවිතයක් ගත කරුවොත් තමයි ඕක කිතුණුවෙකු වෙන්නේ. අන්න ඒ වගේ විවාහයේදී විවාහයේ දේව ප්‍රසාද නිධානයත් එක්තරා විදිහක ක්‍රියාකාරී සංකේතයක්. ඒකට විවාහකයින්ට පැවරෙන මූලික වගකීම තමයි පවුලතුමා කියනවනේ ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කරේ කෙසේද එය පෙන්눔 කරන්න ඕන විවාහ ජීවිතය තුළ කියලා. නේ? එතකොට මූලික දේ විවාහකයෝ දෙන්න අමුසැමියෝ දෙදෙනා එකිනෙකාට ප්‍රේම කරන දිහා බලන කෙනෙක් දකින්නට ඕන ක්‍රිස්තුස් වහන්සේ මෙන්න මෙහෙමයි ප්‍රේම කරුවේ කියලා. මම නිකන් සරලව කිව්වොත් අපි කිව්වොත් එහෙම අපි ළමයිගෙන් ඇහුවොත් ඔබට ජේසු ආදරේද? ජේසු ආදරෙයි. මට ජේසු ආදරෙයි කියන එක කොච්චර ආදරේද? කිව්වම ළමයි කියයි මෙච්චර ආදරේ මෙච්චර ආදරේ. පුළුවන්කම තියෙනවනේ අපේ අම්මයි තාත්තයි කොහොමද එක් එක්කෙනාට ආදරය කරන්නේ? ජේසු මටත් ඒ වගේ ආදරය කරනවා. මෙන්න මේක තමයි අභියෝගය. ඒ කියන්නේ දෙදෙනා අඹුසැමියන්ගේ ප්‍රේමය මේ ක්‍රිස්තියානි පූජනීයත්වයෙන් ජීවත් කරවීම තමයි දේව ප්‍රසාද නිධානය කියන්නේ. සංකේතය කියන්නේ අන්න එතනයි තියෙන්නේ. ක්‍රියාකාරී සංකේතය නිකම්ම අක්‍රීය සංකේතයක් නෙමෙයි. ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ සංකේතයක් විය යුතුයි. අපිට කොයිතරම් දුරට පුළුවන්ද මේක අද පෙන්눔 කරන්න? එතන තමයි ප්‍රශ්නේ. ප්‍රියන්තගේ මාහ කැමති ප්‍රායෝගිකව පවුල තුළ කොහොමද මේක? ඇත්තටම මේ විවාහය කියන්නේ ඒක පුදුම පරිත්‍යාගයක්. කියන්නේ මම අත්දැකපු දේ තමයි විවාහ ජීවිතය තුළ මට මාව නැතුව යනවා කියන එක. මම වෙන කෙනෙකුට අයිති වෙනවා. මම ශරීරයෙන් සහ මනසින් අධ්‍යාත්මිකව මම තව කෙනෙකුට අයිති වෙනවා කියන එක. ඒක හරියට පරිත්‍යාගයක්. ඒක හරියට පූජාසනයක කරන පිදුමක් වගේ දෙයක්. ඒ පිදුම මට අපව ගන්න බෑ. මොකද මට අයිති නැත්තම් එතකොට ඒ පුද්ගලයාට නම් අයිති මේ අපි දෙන්නගේ මේ විවාහ ජීවිතය තුළ අපිට තනියම මොනවත් කරන්න බෑ. අපි දෙන්නම ඕනේ. මම මොනාරි අහන් කරනකොට හරි කියනකොට හරි අනිත් එක්කෙනා දැනුවත් විය යුතුයි. මොකද මට මාව අයිති නැහැනේ. ඒක තමයි මම දැක්ක ලොකුම දේ තමයි මම අපේ විවාහ ජීවිතය තුළ අවුරුදු 35ක විවාහ ජීවිතය ඔබතුමීට සම්බ වෙලා තියෙනවද ජනතාව මේ වගේ ප්‍රශ්න වල ගැලිලා ඉන්න? අපිට බෙදා ගන්නට පුළුවන් යමක්? ඇත්තම දැන් සමහරවිට මේ දුරකථනයේ හරහා මාත් එක්ක සම්බන්ධ වෙන සමහර අය උපදේශනය සඳහා එක කාන්තාවක් නිතරම කතා කරන කෙනෙක් එයා කතා කරගෙන යනකොට එයා කිව්ව ඉස්සෙල්ලාම ඉතින් මහත්තයාගේ දේවල් කියනවා. දැන් මෙහෙමයි එයා මෙහෙම නැහැ. එයා ගමනක් යනකොට පිළිවෙලට අඳින්නේ නැහැ. දැන් වගේ දේවල් කියාගෙන ආවා. මම කිව්වේ එයාට පුතේ ඔයා දැන් එයාව වෙනස් කරන්න හදනවා. අපි හුඟක් දෙනෙක් කරන්න හදන්නේ ඒකනේ. අපි අපේ සහකරුව මට ඕන විදිහට වෙනස් කරන්න හදනවා. මෙතන තමයි වර්ධින තැන. මට ඕන විදිහට එයාව වෙනස් කරන්න බෑ. පුළුවන් නම් මට වෙනස් වෙන්න අවස්ථාවක් දැනස් දීලා තියෙනවා. මං වෙනස් වෙනකොට මුළු ලෝකෙම වෙනස් වෙනවා. ඒක කරන්නට නම් මං හිතන්නේ තේරුම් ගන්නට වෙනවා මේක දේව ප්‍රසාද නිධානයක්, ඒකම කැඳවීමක්, ඒ වගේම අපි අතර ගිවිසුමක් තියෙනවා. මේ තුන් බැදෑරුම් දේ තේරුම් ගන්නකම් ඇයි මම වෙනස් වෙන්නේ? ඇයි යාට වෙනස් වෙන්න බැරි කියන එක බොහෝ වෙලාවට මේ පවුල්වල නැගෙන දෙයක්. ඇයි මම වෙනස් වෙන්නේ? ඇයි මට විතරක් මේ ප්‍රශ්නේ? ඇයි මං විතරක් විඳින්නේ කියලා. මේ ගැන වහන්සේලා කතා කරනවද මේ සමුළුවලදී? එහෙම නැත්නම් මේ ගැන ඔබතුමාට වහන්සේට යමක් කියන්න තියෙනවද? ඔව් දැන් අර ප්‍රියන්ති කියපු දියත් එක්ක විශේෂයෙන්ම මම මාව නැති කරගන්නවා මගේ ස්වාම පුරුෂයා වෙනුවෙන්. නැත්තම් එහෙම මගේ භාර්යාව වෙනුවෙන් කියද්දි මම සාමාන්‍ය මෙවැනි අවස්ථාවකදී විශේෂයෙන්ම දරුවන්ට කතා කරද්දී මම අහන දෙයක් තමයි විවාහ පෝෂණ වැඩසටහන වලදී එහෙම අහන දෙයක් තමයි ඔබගේ ස්වාම පුරුෂයාට ඔබගේ භාර්යාවට දෙන්න පුළුවන් උතුම්ම තෑග්ග මොකක්ද කියලා. ඔබගේ ස්වාම පුරුෂයාට ඔබගේ කලත්තරය දෙන්න පුළුවන් උතුම්ම තෑග්ග. එතකොට එතනදී එපීස ලිපියේ 5 වෙනි පරිච්ඡේදය මුල් කරගෙන මම බෙදා ගන්න දේ තමයි විශේෂයෙන්ම ඔබගේ මුළු ජීවිතයම පූජා පඬුරක් ලෙස ඔබ ඇයට ඔහුට දීම තමයි විවාහ ජීවිතයේ දෙන්න පුළුවන් උතුම්ම තෑග්ග.
අමෝරිස් ලෙටිට්ෂියා ප්‍රේමයේ ආනන්දේ පොතේ 72 වෙනි අංකේ අපිට සඳහන් කරන්නේ මෙන්න මේ දෙයයි. දැන් විවාහ ජීවිතය තුළ ස්වාම පුරුෂයාට සහ භාර්යාවට ඇතුළාන්තයෙන්ම ඇයට ඔහුට දෙනවා තමන්ගේ මුළු ජීවිතයම පූජා පනුරක් ලෙස. ඒ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ පාස්කු අභිරහස ජීවමාන කරන තැනකට පැමිණීමේ අවශ්‍යතාවය මෙතනද කියන්නේ. ඕක ඔන්න ඔය වගේ ආධ්‍යාත්මයකට යද්දී මගේ එකම පැතුම වෙන්නේ මම ඇයව මම ඔහුව ස්වාමින් වහන්සේට දිනාදීමක් කරන්නේ මම. එතකොට ඔතනදී ඒ ආධ්‍යාත්මය කරා යන ගමනේදී අර වගේ ප්‍රශ්න මට ඇති වෙන්නේ නැහැ එතකොට. මොකද මම වෙනම තලයක ඉන්නේ. වෙනම ආධ්‍යාත්මයක ඉන්නේ. ඒතර එවැනි වූ ජීවිතයකට තමයි ස්වාමින් වහන්සේ යුවලකට ආරාධනය කරන්නේ ඇතුල් වෙන්නට කියලා. එතකොට මෙන්න මේදිය යුවලක් ලෙස තමන්ගේ විවාහ ජීවිතයේ යුවල සම්බන්ධතාවය තුළ ජීවත් කරවද්දී දරුවෝ ඒක දකිද්දී දරුවන්ට අවශ්‍ය කරන ඒ විවාහ ජීවිත සඳහා අවශ්‍ය කරන ආදර්ශමත් ජීවිතය පවුල තුළම ලැබෙනවා. පුහුණුව ලැබෙනවා. මෙන්න මේක තමයි අපි ඇත්තටම ජීවත් කරවන්නට ඕනේ කියන එක කතා කරන්නේ. පියතුමා කිව්ව ලස්සනට දේව කැඳවීම ගැන කතා කරද්දී අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ ගියාම වඩා වැදගත් වෙනව පූජකයෙක්ද ඔබ සහෝදරතුමෙක්ද කන්‍යාසවරියක්ද විවාහ කෙනෙකුටද වඩා දේව රාජ්‍යයේ ඉදිරියේ ස්වාමින් වහන්සේව ජීවමාන කරන්නට ඔබගේ පැත්තෙන් ඔබ ආධ්‍යාත්මයේ ඔබ මොන වගේ තැනකද ඉන්නේ? මම පූජකයෙක් ලෙස මම කටයුතු කළාට මට වඩා ස්වාමින් වහන්සේට ප්‍රසන්න වූ ජීවිතය ගත කරන ගිහි කෙනෙක් ඉන්නට පුළුවන්. ඒතර ඒ තැනට අපිට යන්නට පුළුවන්. මම ලැබලා තියෙන මේ කැඳවීම. එන වෙනත් කෙනෙක් ලැබලා තියෙන ගිහි කැඳවීම විවාහ ජීවිතය. ඒතර ඒ තුළ අපි සියලු දෙනාටම ස්වාමින් වහන්සේ එකම පිළිවෙලට කතා කරනවා උන්වහන්සේ ළඟට එන්නට. අපි ඒ ගමන යනවද? අපි එතනදී ස්වාමින් වහන්සේගේම මාර්ගයේ තමයි ගමන් කරන්නේ. ඒ ආලෝකයේ වෙතට තමයි මම හිතන්නේ අපි සියලු දෙනාම යන්නට ඕනේ. යතුමනි එය එසේ ප්‍රකාශ කළත් අපි මේ සමාජයේ මේ සම්මට්ටමින් ගන්නකොට ගිහියන් අතරම දැන් අපි හිතමු මේ අපි කියනවානේ ගිහි ජීවිතය දේව කැඳවීමක් කියලා. ඒක දේව කැඳවීමක්. ඒතකොට දේව කැඳවීමක් නම් ඔහුට ස්වාමියෙක් වෙන්නට හෝ ඇයට භාර්යාවක් වෙන්නට ඒ වගේම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නට පමණක් නෙමෙයි. පෞලුතුමා කියනෝනේ කෑවත් බීවත් වෙන දෙයක් කරත් දේව ගෞරවය සඳහා කරන්න කියලා. ඒතකොට ඔවුන්ට කැඳවීමක් තියෙනවා මේ දේව රාජ්‍ය පතල කරන්න, දේව රාජ්‍ය තුල ගමනක් යන්නට. හැබැයි අපි දකිනවා මේ කතෝලිකයන් අතරම අපි දකිනවා පියතුමෙක්ගේ කැඳවීම බාරගත්තත් ගිහියෙක්ගේ කැඳවීමට කැමති නැති ගිහියෙක් දෙවස්ථානයක ආඥාවකට ආවොත් ගිහි මූලිකයෙක් ආවොත් එහෙම නැත්නම් නොවන නායකයෙක් ආවොත් හැමතිස්සම උත්සාහ කරන්නේ මේ අයව පහත් කොට සලකන්නට. මම හිතන්නේ මේ එක අංශයක් නේද මේ ගිහියන්ට තියෙන කැඳවීම ගැන කතා කරද්දී සභාව විසින් මේ අඩුව තේරුම් අරගෙන ජනතාව දැනුවත් කරන්නට ඕනේ නේද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් එතන තමයි මේ අපි තියෙන එක්තරා විදිහක අපි ඔය චෝදනා පූජක අධිකාරිය කියන එක තියෙනවා. දැන් මේක හැබැයි මෙතන මේ ප්‍රායෝගික පැත්තකුත් තියෙනවා. අපි විශේෂයෙන්ම අපි ආසියාකරයට ආවොත් බටහිරට වඩා අපේ තියෙන ගුරුගෝල සම්බන්ධකම තියෙනවා. වැඩිහිටියන් අතර තියෙන සම්බන්ධකම තියෙනවා. දැන් ඒක තමයි අපි මම හිතනවා අපි එක්තරා විදිහකට අත්දකිනවා අපිට හුරු වෙච්ච ක්‍රමයක් තියෙනවා. මම කොයිම විදිහකවත් විදේශීය මිෂනාරි පියතුමන්ලාගේ දේවල් විවේචනය කරනවා නෙමෙයි. උන්වහන්සේලා තමයි අපිට අත්විවරම දාලා දුන්නේ. නමුත් අර එක්තරා ආකල්පයක් තිබුණා. නේ? ස්වාමි තමයි ඔක්කොම දන්නේ. ස්වාමිට තමයි ඔක්කොම කරන්න පුළුවන් කියන එක. දැන් පෞල් ජීවිතේ වුණත් ගැටලුවක් තියෙනකොට දැන් ඉස්සර නම් ස්වාමි ළඟට ගිහිල්ලා කිව්වොත් සර වෙලා කියනවම නෙමෙයි. ගෙදර ගිහිල්ලා සම්ඩු කරන්න එපා කිව්වම ප්‍රශ්න ඉවරයිනේ. අද බෑ. අද සංකීර්ණයි තත්ත්වය. ඒ හින්දා මේ ගිහියාගේ ප්‍රවීණත්වය කියන එක අපි පිළිගන්නට ඕන. සභාව පිළිගන්නවා. ක්‍රියාත්මක නොවීමේ අඩුපාඩුවක් තියෙනවා. ඒකට මම හිතන ධර්මානුකූල හේතුවක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රසාද ස්නාපනීය කැඳවීම කියන එක අපි අද හරියට අවබෝධ කරගන්න නැහැ. ප්‍රසාද ස්නාපනීය කැඳවීම දේව කැඳවීමක්. අපි මා කිතුණෙකුනේ
දෙවියන් වහන්සේ මට කිතුණුවෙක් වෙන්නට දුන්නු කැඳවීම නිසා. ඒ කැඳවීම තුළ මේ ප්‍රසාද ස්නාපනීය ජීවිතය ජීවත් කරවන්නට දෙවියන් වහන්සේ මට විවිධ කැඳවීම් දෙනවා. ගිහියෙක්, පූජකයෙක්, වෛද්‍යවරයෙක්, දීවරයෙක්, කම්කරුවෙක් හැටියට. මම හිතන්නේ අපි ඕනෑම කෙනෙකුගේ ජීවිතය දිහා හැරලා බලපුවම ද විවාහකය අපිට වඩා තේරුම් ගැනීම එක. ඇයි මම මේ මගේ ස්වාමි පුරුෂයා හෝ මගේ භාර්යාව එක්ක විවාහ වුණේ? තව මීට වඩා හැඩරුව තියන අය මේ වටපිටාවේ හිටියේ නැද්ද? මීට වඩා සමහර විට ප්‍රියමනාපය හිටියේ නැද්ද? දැන් මෙතන තියෙන අභිරහස්මය ස්වරූපයක් නේ. ඒක අපි තේරුම් ගත්තොත් හරියට ඊට පස්සේ දැන් මම මගේ පූජක ජීවිතය දිහා මං හැරලා බලනකොට මට අහන්න හිතුනේ ඇයි මම දෙව්සත්තලේ මාත් එක්ක හිටියා මට වඩා හැම අතින්ම දක්ෂකම් තියෙනවා. නමුත් දෙවියන්වහන්සේගේ තේරීම කැඳවීම මගේ ප්‍රසාද ස්නාපනීය ජීවිතය ජීවත් කරවන්නට දෙවියන් වහන්සේට ඕන වුණේ මා පූජක හැටියටයි. තව කෙනෙකුට ඒ විදිහටම අපි පිළිගත යුතුයි විවාහය තුලත්. මේක අර මම ඉස්සල්ලත් මේක කිව්වා. මේ දෙකම දේව ප්‍රසාද නිදාන. නේ? ඇයි ඒක එහෙම වෙන්නේ? අපි අහමු එහෙ ගියාම. එතකම් මේක විසඳුමක් නෑ අපිට ඇත්තටම. එසේ දැන් ඔබ වහන්සේ මේ ගිහියන් ගැන කතා කරද්දී සහ ප්‍රසාද ස්නාපනය ගැන කතා කරද්දී මාව මෙහෙවනවා මේට අදාළ නොවුනත් සමහරට කතෝලික බොහෝ අය දන්නේ නැති දෙයක් තමයි දැන් යම් කිසි කෙනෙක් මරණාසන්නව සිටිද්දී යම් කිසි විදිහකට පියතුමෙක් ළඟ පාතක නැත්තම් ඔහුට තියෙන අහිතිය එහෙම නැත්නම් ඔහුට පුළුවන් ඒ අධිකාරී බලය විශේෂයෙන්ම කෙනෙකුට බෞතිස්මය ලබන්නට ඕන නම් පියතුමෙක් නැත්තම් ඔහු මරණයට සම්බන්ධ වෙන කෙනෙක් නම් ඔහු ඉල්ලුවොත් පියාණන්ගේද පුත්‍රයන්න් වහන්සේගේ සුද්ධාත්මයන් නාමයෙන් මම ඔබ බෞතිස්මය කරමි කියලා ගිහි බෞතිස්මයක් දෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ ඔහු ජීවත් වුණොත් පසු කාලෙක පියතුමකට සම්බන්ධ කරලා නැවතත් ඒ අලුත් කරන්න පුළුවන්. මේක හරි නේද මා කියන දේ? මම ඔබ පොඩ්ඩක් නිවැරදි කළොත් ඇත්තටම මරණාසන්න අවස්ථාවකදී බෞතිස්මය දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. ගිහියෙකුට දෙන්නත් පුළුවන්, කතෝලික නොවන ගිහියෙකුටත් දෙන්න පුළුවන්. ශාසන නීතිය ඉතාමත්ම පැහැදිලිව කියන්නේ ඕනෑම කෙනෙකුට anyone. හැබැයි මරණාසන්න අවස්ථාවක් වෙන්නට ඕන. ඒක අර එතන එන්නේ දෙවියන් වහන්සේගේ කැඳවීම තුල නැවත වරක්. ඔව්. ඊට පස්සේ අපි මේක හොඳට පැහැදිලි කරගමු. ආයේ පූජකතුමෙක් ළඟට යන්න බෑ ක්‍රිස්තියානි කරන්න. මොකද ඒ නොමැකෙන ලාංඡනය එතන හම්බ වෙලා තියෙනවා. ඒ විදිහට මේ වළංගුව පවතිනවා. හොඳයි. ඒක ඊටමත්ම වැදගත්. මටත් ඉගෙන ගන්නට දෙයක් තිබුණා. අපි දැනගන්නට ඕනේ මේ දේව වරප්‍රසාද නිධානවල අපිට තිබෙන දේ අර කිකිලි කුණු ගොඩ හාරනකොට දියමන්ති දැක්කට ගණන් ගන්න නෑ වගේ අපි දන්නේ නෑ අපිට ලැබිලා තියෙන වරප්‍රසාද මොනවද කියලා. දෙවියන් වහන්සේ අපිව ආශිර්වාද කරලා තියෙනවා. දෙවියන් වහන්සේ අපිට අධිකාරී බලයක් දෙනවා. පවුලක ප්‍රශ්නයක් යනකොට බිරිඳට හෝ සැමියාට දෙවියන් වහන්සේ තුල ඉල්ලීම වගේම විශ්වාසය ප්‍රකාශ කරන්නට. මොකද ක්‍රිස්තුස් වහන්සේ කියනෝනේ ඔබ විශ්වාස කරන දේ ඔබට ලැබෙන්නේ කියලා. ඒතකොට පවුල් ජීවිතේ හරියට ගැළපිලා යන්නේ නැත්තම් බිරියකට පුළුවන් දෙවියන් වහන්සේගේ මොරගසන්න ස්වාමිනී ඔබ වහන්සේ තුල මගේ ස්වාමියා සුවපත් වෙනවා. මගේ ස්වාමියා යහමග යනවා. මගේ දරුවා යහමග යනවා කියලා මේ විශ්වාසය ප්‍රකාශ කරන්නටත් පුළුවන් නේ. දැන් හුඟක් වෙලාවට අපි ඉල්ලීම විතරක් කරන තත්ත්වයට ගිහිලා තියෙන යාඥාව තුළ. ඒතකොට පෞල් ජීවිතය තුළ මා හිතනවා එකක් තමයි පියාණනි මේකට ඔබ වහන්සේගේ අදහස කියන්නට පෞලේ යාඥාව. පිරිඳ සහ සැමියගේ යාඥාව. ඒක මේ යාඥාව ඉල්ලන දෙයකට වඩා විශ්වාසය ප්‍රකාශ කිරීමක්. දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන තමුන්ගේ විශ්වාසය ප්‍රකාශ කිරීමම ඉල්ලීමක් වෙනවා. ස්වාමිනී මම මගේ පවුලත් එක්ක ආදරයෙන් එකමුතුව ඉන්නවා. මට දැනෙන්නේ ගෙදර ගෝරි ගෙදර යුද්ධ සැමියා බොනවා. නමුත් මම විශ්වාසය ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේ තුළ මගේ පෞල් ජීවිතේ හරියනවායි කියලා. මේ ගැන ඔබ වහන්සේට යමක් කියන්නට පුළුවන්ද? ඔව් මිලන් ඊට අමතරව ඊට පස්සේ ඔබටත් ඔබේ අත්දැකීම් බෙදා ගන්නට පුළුවන්. මම මෙතනදී ඇත්තටම පොඩි අත්දැකීමක් එක්ක යමක් බෙදාගත්තොත් එහෙම සුමාන කීපයකට හිතදී සිකුරා දවසක මාව හමු වෙන්නට කාන්තාවක් එනවා. ඇවිල්ලා මට කියනවා ෆාදර් මට පාපුච්චාරණයක් කරගන්න ඕනේ කියලා. ඒක කියලා හකලිය මට ෆාදර් පෞල් ජීවිතේ යම් කිසි තැනකදී වැරදුනා. මට පාපුච්චාරණයක් කරන්න. ඊට පස්සේ අය ඊට පසුව පාපුච්චාරණය කරනවා ඔක්කොම දේවල් ඉවරයි.
ඊට පස්සේ මම ඇයට කියනවා දරුවෝ හොඳයි හැබැයි මම දකිනවා ඔයාගේ පැත්තෙන් ඔයා ඉදිරියට ගමන් කරනවා නම් ඔයාගේ මහත්යත් එක්ක අපි තුන්දෙනා කතා කරන්න අවස්ථාවක් සලසා ගන්න ඕන. ඒක මම දකිනවා ඔයා පාපුච්චාරණයක් කරලම මදි ඔයා ඉන්නට ඕනයි කියන එක. ඊට පස්සේ ඇය කොහොම හරි මම මේක කිව්වට පස්සේ පැය 3ක් වගේ කාලයක් හිඳලහක් කළා අවසානයේදී එනවා. ඇවිල්ලා මට එද්දිම මේ පිරිමි කෙනා මගෙන් අහනවා ෆාදර් කීසරයක් ෆාදර් අපි සමාව දෙන්න ඕනද ෆාදර්? මම කොහෙන වාඩි වෙන්නකෝ ෆාදර් මගේ කිතුණු ජීවිතය තුළ ෆාදර් මම එක සැරයක් සමාව දුන්නා. මගේ ආබාධිත අම්මට කෙනෙක් පයින් ගහලා තිබුණා. මම දැනගත්ත ගමේ මම යාළුවෝ ඔක්කොම සෙට් කරගත්ත ෆාදර් ඒ ගහපු කකුල මම කඩනවායි කියලා. සූදානම් කරන් හිටියේ ෆාදර් ඔක්කොම. සෙත් FM එක හරහා ෆාදර් ඒ අතරතුරේ පියතුමිය කතා කරලා කිව්වා ඔබ සමාව දෙන්න ඕන. ඔබට සමාව දෙන්න අමාරුම කෙනාට කියලා. මම ෆාදර් දා දිව්‍යයන් ඉදිරියේ පොරොන්දු වුණා මම ඒ දේ කරන්නේ නැහැ. මම සමාව දුන්නා ෆාදර්. ඊට පස්සේ මම මේ දෙවෙනි අවස්ථාව ෆාදර් මගේම යාළුවෙක්ගේ මාර්ගයෙන් මේක සිදු වුණේ ෆාදර්. මම කොහොමද ෆාදර් මේට මුහුණ දෙන්නේ? හැබැයි ෆාදර් මම සමාව දෙනවා. ඒත් එක්කම මම දැනගත්ත දේ තමයි ඇයගේ දුරකථනය ඔහු ගත්තේ නැහැ. ඇය පාවිච්චි කරපු මෝටර් සයිකලය ගත්තේ නැහැ. යන ගමන් බිමන් නතර කළේ නැහැ. මුදල් දෙනේ ඔක්කොම දීගෙන එන ගමනේ තමයි මාව හමු වෙන්නේ. මම බැලුවා මේ පුද්ගලයා යම්කිසි වෙනසක් තියෙනවා. මම ඔහුට පිළිතුරු දුන්නා එදා දවසට නියමිත දේව වචනය හරහා. එතකොට ඔහු මට පිළිතුරු දෙනවා දේව වචනයෙන්ම. මම දැනගත්තා ඔහු යාඥා කරන කෙනෙක්. දේව වචනේ කියවන කෙනෙක්. දේව වචනේ කියවන කෙනෙක් හැමදාම. ඉරිද පූජාවට යන කෙනෙක්. ගෙදර නිදහසේ ඉද්දි දරුවොත් එක්ක ගිහිල්ලා ගමේ පල්ලියේ යාඥා කරන කෙනෙක්. එවැනි කෙනෙකුට පමණයි ඒ පිළිවෙලට එවැනි සිද්ධියකදී මුහුණ දෙන්න පුළුවන් ඒ පිළිවෙලට. ඉතින් මම දකිනවා අනිවාර්යයෙන්ම ක්‍රිස්තු අත්දැකීම තුල ජීවත් වුණ කෙනෙක් කියලා. ඔබතුමියට ඔබේ අත්දැකීමත් එක්ක යමක් ඉතුරු කරන්න පුළුවන්? අපේ ගෙදරත් දැන් මගේ දරුවෝ 3 දෙනාම විවාහකයි. දුවත් විවාහකයි. දරුවෝ 4 දෙනෙක් හැදුවා මං. අපේ ගෙදර 7 මාර වෙනකොට ඉන්න කවුරු හරි ඒ වෙලාවේ ඉන්න අය ලොකු ළමයි අපි යාඥා කරනවා. අපි වැඩියෙන්ම සුවිශේෂ කියවනවා. සමහරට වෙබ් ටීවී එකේ යන පියතුමාගේ පැහැදිලි කිරීම සමහර සුවිශේෂ වල පැහැදිලි නැත්නම් මම ඒක අපව කියනවා. මෙන්න මෙහෙම පියතුමා කිව්වා මේ සුවිශේෂයේ තේරුම් කිරුවා. ගොඩාක් වෙලා නෙමෙයි. දරුවන්ට දැන් ගොඩාක් වෙලා දන ගහගෙන යාඥා කරන්න බෑ. අපි ඒගොල්ලන් කෙටි යාඥාවක් කරනවා. මුළු පවුල් බාර දෙනවා. ස්තුති කරනවා. ස්ප්‍රීසාන්තුමන්ට කතා කරනවා. යාඥා කරනවා. ඊට අමතරව මහයි මහත්තයයි අපි ඇඳේ නිදිෙන්න ගියාම අපි දෙන්නම කොන්ති කියනවා. කොන්ති කියලා අපි දෙන්නගේ පෞද්ගලික යාඥා වෙනම කරනවා අපි දෙන්න. උදේ නැගිට ගමන් ඇඳෙන් බහින්නේ දැනස ප්‍රශංසා කරලා දවස බාර දීලා. කවදාවත් මට වැරදිලා නැහැ. මෙච්චර දේවල් කරන්න මට කිසි දවසක වැරදිලා නැහැ. මොකද මගේ ප්ලෑන් එක දෙවන්නාසේ ළඟ. ප්‍රශංසා වේවා දෙවන්නාසට මහිම වේවා. අපි අද සාකච්ඡා කළේ විවාහ ජීවිතය කතෝලික විවාහය ගැන. අපි මෙනෙහි කළා මතේතුමාගේ සුවිශේෂයේ 19 වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ කියනවා මිනිසෙකු තම පියාද මවද අතහැර සිය භාර්යාවට ඇලුම්වන බවත් ඒ යුවල එක්කෙනෙකු වන බවත් දෙවියන් වහන්සේ වදාළසේක. මෙසේ ඔහු එවක් පටන් දෙදෙනෙකු නොව එක්කෙනෙක් වෙති. ඔබේ නිවස ඔබේ පවුල එකතු වෙන්නට. ඔබේ බිරිඳ ඔබේ සැමියා එකතු වෙන්නට. ඒ එකතුව තුළ දෙවියන් වහන්සේ තුළ ගමන් කරන පවුලක් වෙන්න කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. කිතුණු විවාහය කතෝලික විවාහය ආශිර්වාදයක්. එය දේව කැඳවීමක්. ඒක කිවිසුමක්. ඒ විතරක් නෙමෙයි දේව ප්‍රසාද නිධානයක්. ඒ නිසා ඒ විශ්වාසය තුළ අපි ගමන් කරමු. අපිට කාලය ගෙවී ගිහින් තියෙන නිසා අපිට සිද්ධ වෙනවා ඔබට සමු දෙන්නට. අප සමග අද සම්බන්ධ වුණා කොළඹ පදවියේ අධිකරණ නාහිමි අතිගුරු ප්‍රැන්සිස් සේනානායක නාහිමි පාණන්. ඒකම
කොළඹ අගරදුගුරු පදවියේ පවුල් අපොස්තලික සේවා අධ්‍යක්ෂක සහ ජාතික පවුල් අපොස්තලික සේවා සම්බන්ධීකාරක ගරු ක්ලෝඩ් නෝනිස් පියතුමා ඒකම විවාහ අපේක්ෂක සමුළු කොළඹ පදවියේ දේශනා කරන වැඩසටහන් කරන කැපුම්ගඩ මේසමේ ප්‍රියන්ති රොඩ්රිගු මහත්මිය. ඔබ වහන්සේලාටත් ඔබතුමේටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. ජේසු පිහිටයි. ඒකම ඔබ හැමට ඒ දේව කැඳවීමට අනුගත වෙන්නට, ඒ ගිවිසුම තුළ ජීවත් වෙන්නට, ඒ දේව ප්‍රසාද නිධානයෙන් පූර්ණ වෙන්නට ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා. ලබන සතියේත් අපි ඔබ හමුවට එනවා. එතෙක් ඔබට ජේසු පිහිටයි.